2020 O level ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කෙටි පේපර් එක ප්‍රශ්න 40යි. එකේ ඉඳන් 16 වෙනකම් බලමු. ව්‍යාපාර අධ්‍යයනයේ කොටස 17 ඉඳන් 40 වෙනකම් ගිණුම් කරණයේ කොටස අපි සාකච්ඡා කරලා ඇත්තේ වීඩියෝ එක දාලා. දැන් බලමු එකේ ඉඳන් 16 වෙනකම් කෙටි ප්‍රශ්න ටික. ප්‍රශ්න අංක 1 බලමු. පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 5 එක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ගිරිකුල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පාසල් සම්පකාර සමිතිය හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල එකමුතුව තිස්ස සහල් මෝල් ව්‍යාපාරයේ අයිතිකරු වන දහම්සේකර පරිත්‍යාග කරන සහල් භාවිතයෙන් සකස් කර ලබා දෙන සහල් කැඳ වීදුරුවට පාසලේ සිසුන් රුචිකත්වයක් දක්වයි. ප්‍රශ්න අංක 1 අහනවා ගිරිකුල මහා විද්‍යාලය විසින් සපුරානු ලබන මිනිස් අවශ්‍යතාව කුමක්ද? මිනිස් අවශ්‍යතාව සහල් කැඳ ගැන තමයි කියවෙන්නේ. සහල් කැඳ කියන්නේ ආහාර තමයි අවශ්‍යතාවය. එකට ආහාර වල වමනාවක් තමයි සහල් කැඳ කියලා කියන්නේ. බලමු. ගිරිකුල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පාසල් සම්පකාර සමිතිය හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල එකමුතුව තිස්ස සහල් මෝල් ව්‍යාපාරයේ අයිතිකරු වන දහම්සේකර පරිත්‍යාග කරන සහල් භාවිතයෙන් සකස් කර ලබා දෙන සහල් කැඳ වීදුරුවට පාසලේ සිසුන් රුචිකත්වයක් දක්වයි. කවුරුයි ළමයෙක් මේ සහල් කැඳ සම්බන්ධව මුකුත් හිතන්නේ නැතුව සහල් කැඳ ගැන හිතන්නේ නැතුව ගිරිකුල මහා විද්‍යාලය ගැන විතරක් හිතලා උත්තරේ බැලුවොත් සපුරාලන අවශ්‍යතාවය අධ්‍යාපනය කියලා ගන්නත් පුළුවන්. සහල් කැඳ ගැන හිතන්නේ නැතුව විද්‍යාලය මගින් පළවෙනි එකෙන් අහන්නේ ගිරිකුල මහා විද්‍යාලය විසින් සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාව. සහල් කැඳ ගැන නොසිතා උත්තරයක් ගැහුවොත් උත්තර අංක දෙකක් සමහර ළමෙක් ගහන්න පුළුවන්. ඒ නිසා දෙකටත් ලකුණු දෙවි. උත්තර අංක දෙකටත් සමහර විට ලකුණු දෙවි. දෙක හරි. අධ්‍යාපනය කියන එක. දෙවැනි එක බලමු. ගිරිකුල මහා විද්‍යාලයේ බාහිර පරිසර සාධකයක් සඳහා නිදසුනක් වන්නේ. බලමු. ව්‍යාපාරයක බාහිර පරිසර සාධකයක්. අභ්‍යන්තර පරිසරය. බාහිර. අභ්‍යන්තර පරිසරයේ ඉන්න අයිතිකරුවෝ ඉන්නෝ. සේවකයෝ. කළමනාකරුවෝ. බාහිර පරිසරයේ ඉන්නෝ සැපයුම් කරුවෝ. ගනුදෙනු කරුවෝ. ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, තාක්ෂණික වගේ බාහිර පරිසරය. පළවෙනි එක බලමු. අධ්‍යයන කාර්ය මණ්ඩලය. අධ්‍යයන කාර්ය මණ්ඩලය කියන්නේ පාසලේ ඉන්නේ ඒක අභ්‍යන්තර. දෙක අනධ්‍යයන කාර්ය මණ්ඩලය. ඒකත් අභ්‍යන්තර. පාසල තුලනේ. තුන තිස්ස සහල් මෝල් ව්‍යාපාරය. ඒක බාහිර. පාසලේ නෑ ඒක බාහිර. 4 පාසල් සිසුන්. ඒකත් අභ්‍යන්තර. හොඳටම zoom කරලා ගන්න. අභ්‍යන්තර එකත්. උත්තරේ 2ට 3 තිස්ස සහල් මෝල් ව්‍යාපාරය. දෙවෙනි එකට 3. තුන්වෙනි ප්‍රශ්නේ ඉහත සිද්ධිය ඇතුළත් රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධානයක් වන්නේ. රාජ්‍යංශයේ බලමු. පළවෙනි එක තිස්ස සහල් මෝල් ව්‍යාපාරය. තිස්ස සහල් මෝල් කියන්නේ තනි පුජ්‍යල ව්‍යාපාරයක්. ඒක පෞද්ගලික අංශය. පෞද්ගලික.
තනි පුජ්‍යල නිසා. දෙවෙනි එක ආදීශ සංගමය. ඒකත් පෞද්ගලික. සමිති සංවිධානයක් වගේ එක. තුන්වෙනි එක පාසල් සම්පකාර සමිතිය. සම්පකාර සමිතියත් ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයට අයිති. ඒකත් පෞද්ගලික. 4 ගිරිකුල මහා විද්‍යාලය. පාසල් කියන්නේ රාජ්‍ය. රජේ. ගිරිකුල මහා විද්‍යාලය කියන්නේ පාසල. රජේ රාජ්‍යාංශය එක. 3ට උත්තර අංක 4. zoom කරලා. ප්‍රශ්න අංක 4 ඉහත සිද්ධියෙහි ඇතුළත් සහල් කන්ද සකස් කිරීමට භාවිතා කළ සහල් අයත් වන නිෂ්පාදන සාධකය කුමක්ද? සහල් අයත් වන නිෂ්පාදන සාධකය බලමු. පළවෙනි එක භූමිය. භූමිය ගන්න බෑ. භූමිය කියන්නේ ස්වභාව ධර්මයා විසින් දායාද කරන දේවල්. සහල් දායාද කරන්නේ නැහැ. 2 ශ්‍රමය. ශ්‍රමය ගන්නත් බෑ. 4 බලමු. ව්‍යවසායකත්වය. ඒකත් ගන්න බෑ මානව සාධකයක්. 3වෙනි එක බලමු. ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය තමයි එන්නේ. සහල් අයත් වෙන්නේ ප්‍රාග්ධනයට. භූමිය නෙමෙයි. 4ට උත්තර අංක 3. 5වෙනි ප්‍රශ්නේ ඉහත සිද්ධියේ ඇතුළත් තිස්ස සහල් මෝල් ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. නිවැරදි ප්‍රකාශය අහන්නේ. බලමු 4වෙනි උත්තරේ. මෙම ව්‍යාපාරය ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයකි. තිස්ස සහල් මෝල් කියන්නේ තනි පුජ්‍යල ව්‍යාපාරයක්. දහම්සේකර මහතා විතරයි ඉන්නේ. ලාභ අරමුණු කර නොගත් වෙන්න බෑ. තනි පුජ්‍යල කියන්නේ ලාභ අරමුණු කරගත් ඒවා. තනි පුජ්‍යල ව්‍යාපාරයක් ඒක ලාභ අරමුණු කරගත්. ඒක ගන්න බෑ. 3 බලමු. මෙම ව්‍යාපාරයට නීතිමය පුජ්‍යල භාවයක් ඇත. වැරදි. තනි පුජ්‍යල ව්‍යාපාර වලට නීතිමය පුජ්‍යල භාවයක් නැහැ. දෙවැනි එක මේක ගන්නත් බෑ. මෙම ව්‍යාපාරය සම්බන්ධ දහම්සේකරගේ වගකීම සීමිත වේ. වැරදි. තනි පුජ්‍යල ව්‍යාපාර වල වගකීම අසීමිතයි. අයිතිකරුගේ වගකීම අසීමිතයි. සීමිත නැහැ. අසීමිතයි. ඒක ගන්නත් බෑ. පළවෙනි එක බලමු. මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ඒක හරි. ඒක හරි. තනි පුජ්‍යල ව්‍යාපාරයක හෝ හවුල් ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් අදාළ පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය තුල ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුය. ඒක තමයි කොන්දේසිය. මේකේ තියෙන්නේ තිස්ස සහල් මෝල් ව්‍යාපාරයේ අයිතිකරුගේ නම දහම්සේකර මහතා. අන්න අයිතිකරුවන්ගේ සම්පූර්ණ නමකින් නෙමෙයි පවත්වාගෙන යන්නේ. ඒ නිසා අදාළ පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය තුල මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුය. ලියාපදිංචිය අනිවාර්ය වේ. 5ට උත්තර අංක 1. 5 භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් වන්නේ. දෙවැනි එක සමුපකාර තොග වෙළඳ සංස්ථාව. සමුපකාර තොග වෙළඳ සංස්ථාව කියන සතොස. ඒක ගන්න බෑ. 2. සේවා සපයන ව්‍යාපාරයක් ඒක. 3වෙනි එක ශ්‍රී ලංකා ගුවන් සමාගම. ඒකත් සේවා. 3ත් වැරදි. 4 ශ්‍රී ලංකා මහ බැංකුව. සේවා සපයන ව්‍යාපාරයක් බැංකු කියන්නේ. 4 ගන්නත් බෑ. පළවෙනි එක සීමා සහිත ලංකා සීනි පුජ්‍යලික සමාගම. සීමා සහිත ලංකා සීනි පෞද්ගලික සමාගම. ඒක නිෂ්පාදන ව්‍යාපාරයක්. පළවෙනි එක හරි. 6ට 1. 7වෙනි එක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහ
ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වයක් පැවතීම ව්‍යාපාර සංවිධානයක ලක්ෂණ වේ. එම ව්‍යාපාර සංවිධාන වර්ගය සඳහා නිදසුනක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම සහ ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. සමුපකාර ව්‍යාපාරවල ලක්ෂණ. සමුපකාර ව්‍යාපාරයක් වෙන්න ඕන. බලමු. පළවෙනි එක ගුණවර්ධන සහ පුත්‍රයෝ. ඒක හවුල් ව්‍යාපාරයක්. හවුල්. දෙක සීමා සහිත මහරගම විවිධ සේවා සම්පකාර සමිතිය. අන්න සම්පකාරයක්. ඒක හරි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. ඒක රාජ්‍ය සංස්ථාවක්. රාජ්‍ය සංස්ථාවක්. ඒක ගන්න බෑ. හතර සීමා සහිත ශ්‍රී ලංකා ටෙලිකොම් පොදු සමාගම. ඒක සීමා සහිත පොදු සමාගමක්. සීමා සහිත පොදු සමාගමක්. ඒක ගන්නත් බෑ. සමුපකාර වලට එන්නේ සීමා සහිත මහරගම විවිධ සේවා සම්පකාර සමිතිය. උත්තර අංක 2. 7ට 2. ප්‍රශ්න අංක 8 පහත දැක්වෙන්නේ සිදුවීම් කිහිපයකි. A B C D කියලා දෙනවා. A බලමු. රුවන් මොඩර්න් සැලුන් වෙත ගොස් කොණ්ඩය කපා ගැනීම. B සපුමල් තම ප්‍රයෝජනය සඳහා ජපානයෙන් මෝටර් රථයක් ආනයනය කිරීම. C සුමුදු මල් වෙලෙන්දෝ නැවුම් මල් කූඩ දෙකක් මිලදී ගැනීම. D සමන්සිය අස්වැන්නෙන් වී කිලෝ 50ක් වීමෝල් හිමියෙකුට විකිණීම. අහන්නේ ඉහත සිදුවීම් අතුරෙන් තොග වෙළඳාමක් වන්නේ. තොග වෙළඳාමක් ඒ කියන්නේ තොග හා සිල්ලර වෙළඳාමෙන් අහන්නේ තොග වෙළඳාමක් කියන්නේ නැවත විකිණීම සඳහා භාණ්ඩ විකිණීමට. අවසාන පාරිභෝජනය සඳහා විකුණනවා නම් සිල්ලර වෙළඳාමක්. නැවත විකිණීම සඳහා භාණ්ඩ විකුණනවා නම් තොග වෙළඳාමක්. බලමු A රුවන් මොඩර්න් සැලුන් වෙත ගොස් කොණ්ඩය කපා ගැනීම. ඒක සිල්ලර වෙළඳාමක්. සිල්ලර. B සපුමල් තම ප්‍රයෝජනය සඳහා ජපානයෙන් මෝටර් රථයක් ආනයනය කිරීම. තම ප්‍රයෝජනය සඳහා නැවත විකුණන්න නෙමෙයි. ඒ කියන්නේ සිල්ලර. ඒ දෙකම ගන්න බෑ. C සුමුදු මල් වෙලෙන්දෝ නැවුම් මල් කූඩ දෙකක් මිලදී ගැනීම. මල් වෙලෙන්දෝ කිව්වොත් මල් අරගෙන ආයෙත් විකුණනවා. ඒ කියන්නේ තොග වෙළඳාමක්. තොග නැවත විකිණීම සඳහා. සමන්සිය අස්වැන්නෙන් වී කිලෝ 50ක් වී මෝල් හිමියෙකුට විකිණීම. වී මෝල් හිමියක් නැවත විකුණන්න තමයි මේක ගන්නෙ. ඒ කියන්නේ තොග වෙළඳාමක්. තොග වෙළඳාමක්. ඉහත සිදුවීම් අතුරෙන් තොග වෙළඳාම වනුයේ C සහ D. උත්තර අංක 4 8ට. ප්‍රශ්න අංක 9 පහත සිද්ධිය ඇසුරෙන් අංක 9 සිට 10 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. කසුන්ට රුපියල් 18000ක ලංකා බැංකු චෙක් පතක් අරුණගෙන් ලැබුණි. එය ගනුදෙනු කළ නොහැක ලෙස ක්‍රයකණය කර තිබුණි. කසුන් එම චෙක් පත තමාගේ මහජන බැංකුවේ ඇති ජංගම ගිණුමේ තැන්පත් කරන ලදී. ප්‍රශ්න අංක 9න් අහනවා අරුණගෙන් ලද චෙක් පත. පළවෙනි එක විශේෂ රේඛනය සහිත චෙක් පතකි. ගනුදෙනු කළ නොහැක ලෙස රේඛනය කරලා තියෙන්නේ. විශේෂ රේඛනයක් නම් බැංකුවක නමක් සඳහන් වෙන්න ඕන. ගනුදෙනු කළ නොහැක කියන්නේ සාමාන්‍ය රේඛනයක්. බැංකුවක නමක් නැහැ. දෙවැනි එක සාමාන්‍ය රේඛනය සහිත චෙක් පතකි. ඒක හරි. පිටසන් කළ නොහැකි චෙක් පතකි. ඒක ගන්න බෑ. බැංකු කවුන්ටරයෙන් මුදල් ලබාගත හැකි චෙක් පතකි.
බෑ. 4 ගන්නත් බෑ. රේඛනය කරපු චෙක් පතකින් කවුන්ටරෙන් මුදල් ලබා ගන්න බෑ. 9ට උත්තරේ 2 සාමාන්‍ය රේඛනය. 10 ඉහත සිද්ධිය සඳහන් චෙක් පතෙහි ආදායකයා කසුන් වන අතර අනලදු මහජන බැංකුව වේ. බලමු. කසුන්ට රුපියල් 18000ක ලංකා බැංකු චෙක් පතක් අරුණගෙන් ලැබුණි. එතකොට අනකරු වෙන්නේ අරුණ, ආදායකයා වෙන්නේ කසුන්. ආදායකයා කසුන් වන අතර අනලදු මහජන බැංකුව වේ. ඒකත් හරි. 2 බලමු. අනකරු අරුණ වන අතර. ඒක හරි. ආදායකයා මහජන බැංකුව වේ. ඒක වැරදි. 2 ගන්න බෑ. 3 අනලදු ලංකා බැංකුව වන අතර ආදායකයා කසුන් වේ. ඒකත් හරි. 4 අනකරු කසුන් වන අතර බෑ. කසුන් අනකරු නෙමෙයි. කසුන් ආදායකයා. 4 ගන්න බෑ. 1යි 3යි බලමු. කසුන්ට 18000ක ලංකා බැංකු චෙක් පතක් අරුණගෙන් ලැබුණි. අරුණ කියන්නේ අනකරු. අනකරුගේ බැංකුව තමයි අනලද්දා වෙන්නේ. අනකරුගේ බැංකුව. අනකරුගේ බැංකුව වෙන්නේ ලංකා බැංකුව. එතකොට අනලදු වෙන්නේ ලංකා බැංකුව. නේද? අනලදු ලංකා බැංකුව වන අතර ඒක හරි. ආදායකයා කසුන් වේ. ඒක හරි. පළවෙනි එක ආදායකයා කසුන් වන අතර. ඒකත් හරි. අනලදු මහජන බැංකුව වේ. නෑ. අරුණගේ බැංකුව වෙන්නේ ලංකා බැංකුව. උත්තරේ 3. 10ට 3 එන්නේ. 10ට 3. 11 රුපියල් මිලියනයකට රක්ෂණය කර තිබූ අමල්ගේ ව්‍යාපාර ගොඩනැගිල්ලේ කොටසක ගින්නක් ඇති වූ අතර වන්දිය ලෙස රුපියල් ලක්ෂ 3ක් ඔහුට ලැබිණි. රුපියල් ලක්ෂ 3ක් පමණක් වන්දිය ලෙස ලැබීමට අදාළ රක්ෂණ මූලධර්මය වන්නේ හානිපූර්ණ මූලධර්මයයි. උත්තරේ 3. අලාභයට සරිලන ප්‍රමාණයක් පමණක් වන්දිය ලෙස ලැබීම හානිපූර්ණ මූලධර්මය. අනිත් ඒවා ගන්න බෑ. 12 පහත X තීරුවේ sannivedana මාධ්‍යද Y තීරුවේ sannivedana මාධ්‍ය සඳහා නිදසුනද දැක්වේ. 1 X තීරුව බලන්න. වාචික, ලිඛිත, විද්‍යුත් ලිඛිත, සංඥා හා සංකේත. වාචික වලට එන්නේ ශිෂ්‍ය නායක රැස්වීමක් පැවැත්වීම. වාචික වලට ශිෂ්‍ය නායක රැස්වීමක් පැවැත්වීම. 1B. 2 ලිඛිත. ලිඛිත වලට එන්නේ දෙමාපිය රැස්වීමට කැඳවීම් ලිපි තැපැල් කිරීම. C. 3 විද්‍යුත් ලිඛිත. කලාප අධ්‍යාපන කාර්යාලයට ෆැක්ස් පණිවිඩයක් යැවීම. 3ට D. 4 සංඥා සහ සංකේත. පාසලේ තිබෙන සීනුව නාද කිරීම. A. B C D A. B C D A. උත්තර අංක 2. 12ට 2. ප්‍රශ්න අංක 13. යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආකර්ශනීය ලෙස නවීකරණය කිරීම. මෙම ප්‍රකාශය තුල ගම්ම්‍ය වන ප්‍රවාහන මූලිකාංගය වන්නේ යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ. ඒ කියන්නේ නැවතුම් පොළ පර්යන්තය. බලමු උත්තරේ. 1 මාර්ග, මාධ්‍ය, 3 බලය, 4
පර්යන්තය. ගුවන් තොටුපොළ කියන්නේ නැවතුම් පොළක් නැත්නම් පර්යන්තයක්. උත්තර අංක 4 13ට 4. ආයුරා සුව මැදුර ප්‍රතිශක්තිකරණ ජනක පානයක් නිෂ්පාදනය කිරීමට තීරණය කරන ලදී. මෙම ප්‍රකාශය තුළ ගම්ම්‍ය වන කළමනාකරණ කාර්ය සහ අලෙවිකරණ මිශ්‍රයේ විචල්්‍ය පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. ප්‍රතිශක්තිකරණ ජනක පානයක් නිෂ්පාදනය කිරීමට තීරණය කිරීම නම් සැලසුම් කරණය 1යි 3යි ගන්න පුළුවන් උත්තර අනිත් ඒවා බෑ. ඒක නිෂ්පාදිතයක්. නිෂ්පාදිතයක් නිසා අලෙවිකරණ මිශ්‍රයේ නිෂ්පාදිත කියන විචල්්‍ය උත්තර අංක 3 සැලසුම් කරණය සහ නිෂ්පාදිතය. ප්‍රශ්න අංක 15 ලාභාංශ ආදායමක් ලැබෙන ආයෝජන මාර්ගය වන්නේ පළවෙනි එක සාමාන්‍ය කොටස් මිලදී ගැනීම. සාමාන්‍ය කොටස් මිලදී ගැනීමේ ප්‍රතිලාභය ලාභාංශ. පළවෙනි එක හරි. දෙවැනි එක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම. ස්ථාවර තැන්පතු වලදී ලැබෙන්නේ පොලි ආදායමක්. පොලි ආදායම. ඒක ගන්න බෑ. තුන්වෙනි එක ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීම. ඉතිරි කිරීමේ ගිණුම්වලදී පොලි ලැබෙන්නේ. පොලි ආදායම. ඒක ගන්නත් බෑ. ස්ථාවර තැන්පතු වලට වඩා අඩු පොලියක් ලැබෙන්නේ. 4 ස්වර්ණාභරණ මිලදී ගැනීම. ස්ථාවර වත්කම් වල ආයෝජනය කිරීමෙන් ප්‍රාග්ධන ලාභ ලැබෙන්න පුළුවන්. ප්‍රාග්ධන ලාභ. ඒක ගන්නත් බෑ. 15ට එන්නේ උත්තර අංක 1. උත්තර අංක 1. සාමාන්‍ය කොටස් මිලදී ගැනීමෙන් ලාභාංශ ආදායමක් ලැබෙන්නේ. ප්‍රශ්න අංක 16 ආයෝජනයේ සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න. ආයෝජනයේ සම්බන්ධ පළවෙනි එක ඉඩම්වල ආයෝජනය කිරීම මගින් ප්‍රාග්ධන ලාභ ලබා ගත හැකිය. ඒක හරි. ස්ථාවර වත්කම් වල ආයෝජනයෙන් ප්‍රාග්ධන ලාභ ලැබෙනවා. දෙවැනි එක රජයේ දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ රජයේ කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා වලට. දිගුකාලීන නෙමෙයි. ඒක වැරදි. 3 ආයෝජකයෙකු සමාගමක සාමාන්‍ය කොටස් මිලදී ගැනීමෙන් එහි අයිතිකරුවෙකු බවට පත්වේ. සාමාන්‍ය කොටස් මිලදී ගන්න කෙනෙක් එම සමාගමේ හිමිකරුවෙකු නැත්තම් අයිතිකරුවෙකු බවට පත් වෙනවා. ඒක හරි. 4 කොළඹ කොටස් වෙළඳපොළ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් අධීක්ෂණය කරයි. කොළඹ කොටස් වෙළඳපොළ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් තමයි අධීක්ෂණය කරන්නේ. ඒක හරි. අහන්නේ ආයෝජනය සම්බන්ධ වැරදි ප්‍රකාශය. වැරදි ප්‍රකාශය වෙන්නේ උත්තර අංක 2. රජයේ දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා කියන එක වැරදි. ඒක කෙටි කාලීන. 16ට උත්තර අංක 2.